Ayubowan, bringing new light into different problems in Sri Lanka and around the world. This is Charana TV's Seethala Eethala. ශ්‍රී ලංකාවට වගේම ජාත්‍යන්තරයට ප්‍රශ්නයක් බවට පත්වෙච්ච ගැටලු පිළිබඳව විවිධ හැඩයන්ගෙන් විවිධ මානයන්ගෙන් යුත් අලුත් අදහස් එක්ක ඔබේ ආලින්දයට එන සීතල ඊතල වැඩසටහන. අපි බලමු අද කවුද සීතල ඊතල වැඩසටහන වර්ණ ගන්වන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. These are the speakers for tonight's episode. And now these young speakers will be embarking to speak about a topic: unemployment, employment and entrepreneurship all together and the paradigms of this topic. Now this might seem like a simple topic, but now you, as you all know, Seethala Eethala has defied your expectations on bringing a contemporary topic, a usual topic, and bringing a new light into it. Let's watch as this panel does the same. ඔබටත් මටත් අපිව නරඹන හැම දෙනාටමත් ප්‍රශ්නයක් වෙච්ච ඔබේ මනසට වද දෙන්න ප්‍රශ්නයක් ගැන අද අපි කතා කරන්න ලෑස්ති වෙනවා. රැකියාව, විරැකියාව සහ ව්‍යවසායකත්වය. අපි බලමු අද ඔවුන් මොනවද කතා කරන්න කියලා මේ මාතෘකාව යටතේ. So the first speaker will be Dinith Senaratne you. 2019 වසර වෙද්දී 0.0.8කින් 8ක ප්‍රතිශතයකින් ලංකාවේ විරැකියා ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඇයි මේ දෙයට හේතුව? මන් දකින ප්‍රධානතම හේතුව තමයි ලාංකීය තාරුණ්‍යයේ යථාර්ථවාදී නොවන අපේක්ෂාවන්. ඇයි මම මෙහෙම කියන්නේ? අපේ සමාජ ජාලා ගත්තාම ඒ වගේම නව මාධ්‍ය ගද්දී නව මාධ්‍ය තුලින්නුත් ප්‍රවර්ධනය වෙන ප්‍රධානතම දේ තමයි ඉක්මන් තෘප්තිය. නැත්තම් කෙටි කාලින ප්‍රතිඵල. We want to show off to the world that we are successful in a certain field. Whenever it comes to our social media platforms, we show them our highlight reel, not our failures, not how we are making it in the journey, but how we actually made it. So, ladies and gentlemen, let me share with you a little story. මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා. එයා සිංගප්පූරුවේ ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා තමයි මොහු රැකියාවක් සොයන්න පටන් ගත්තේ. රැකියාව සොයද්දි කෙලින්ම මෙයා බලාපොරොත්තු වුණේ රුපියල් 60,000ක පඩියක්. සහෝදරයා සහෝදරිය ඩිග්‍රී එකක් තිබ්බ පළියට තමන්ට බැහැ කියන්න මට මේ පඩියට අඩුවෙන් වැඩ කරන්න බැහැ කියලා. තමන් තේරුම් ගන්න ඕනේ මිනිස්සෙක් තමන්ට රැකියාව අවස්ථාවක් ලබා දෙනවා නම් ඒ රැකියාව අවස්ථාව ලබා දෙන්නේ තමන්ට තමන්ගේ capabilities, ඒ වගේම තමන්ගේ personality එක, ඒ වගේම soft skills බොහෝමයක එකතුවක් මතයි. ඩිග්‍රී එක පදනම් කරගත්ත සාර්ථකත්වයක් කොහේ ඉතිහාසයේ ගත්තාමත් කොහෙවත්ම සඳහන් වෙලා නැහැ. In such a situation, we need to understand that once we do enter the workforce, we need to be humble enough to actually realize that we need to start from a certain bottom level. A degree will ensure that you don't have to necessarily start from the very bottom, but at a standard level. You can't start demanding and feeling entitled to opportunity. The next thing I would like to speak about are entrepreneurial myths. ව්‍යවසායකත්ව මිත්‍යාවන්. දැන් සෝෂල් මීඩියා ගත්තාම අවුරුදු දෙකකට විතර කාලයකට කලින් තිබ්බ එක සුපීරියර් පෝස්ට් එකක්. මම කියන්නේ මේක සෑහෙන ෂෙයා වෙච්ච පෝස්ට් එකක් තමයි කොහොමද මාක් සකර්බර්ග්, ස්ටීව් ජොබ්ස් වගේ පුද්ගලයින් Tamanගේ කොලෙජ් එක අත්හැරලා දාලා සාර්ථක කතන්දර උනේ කියන දේ. මෙන්න මෙතන තමයි අපි බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න ඕනේ. ඇයි මම මෙහෙම කියන්නේ? මාක් සකර්බර්ග් කොහෙන්ද මොන විශ්වවිද්‍යාලයද අතහැරලා ගියේ කියලා දන්නවද? මෙතුමන් අතහැරලා ගියේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය.
ඉතින් හිතන්න මෙතුමන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයට යන්න තැන දක්වාම තමන්ගේ අධ්‍යාපනය පසුපස ගිය. තමන්ගේ ඉලක්ක කරා යොමු වුණා. එතනින් එහා තමයි මෙතුමන් Facebook සමාජ ජාලාව හොයාගත්තට පස්සේ තමයි දැනගත්තේ හරි මේ සමාජ ජාලාවෙන් එහාට මට සමහර විට අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ හින්දා තමයි drop out වෙන්න බැලුවේ. ඒ වගේම තමයි Steve Jobs Apple phones ඒ වගේම Apple product Apple brand name එක හොයාගන්න කලින් මෙතුමන් drop out උනේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා. සාමාන්‍ය අධ්‍යාපනයක ඉන්නේ මේ විශ්වවිද්‍යාලය කියන තැනට ගිහිල්ලා තමයි මොවුන් හැරගිය මොවුන්ගේ අධ්‍යාපනය. අවසාන වශයෙන් මට කියන්න තියෙන දෙයක් තමයි අපේ ලංකාවේ අධ්‍යාපනය ගත්තහම අපේ ලංකාවේ ශ්‍රම බලකායේ අධ්‍යාපන මට්ටම ගත්තහම සාමාන්‍ය පෙළට වඩා අඩු අධ්‍යාපනයක් ලැබපු පුද්ගලයන් 60ක් ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබපු පුද්ගලයන් ප්‍රතිශතයක් වශයෙන් 17%යි. උසස් පෙළ ඊට ඉහළ අධ්‍යාපනයක් ලැබපු පුද්ගලයන් 23%ක ප්‍රතිශතයක ඉන්නවා. දැන් හිතලා බලන්න නිදහස් අධ්‍යාපනය තියෙන රටක අධ්‍යාපනය ලබන්න අපි කොච්චර වරම්ලාභී පුද්ගලයින්ද කියලා. අපිට 23%ක් තමයි අපේ මුළු ශ්‍රම බලකායම ගත්තම 23%ක් විතරයි උසස් පෙළ අධ්‍යාපනය ලබලා තියෙන්නේ. දැන් ඕගලන්ට තේරෙනවා ඇති සාමාන්‍ය පෙළ නැත්නම් උසස් පෙළ අධ්‍යාපනයක් ලැබුවා නම් උසස් පෙළෙන් එහාට අධ්‍යාපනයක් ලැබුවා නම් අර 60% වඩා අපි කොච්චරක් දුර ඉස්සරහින්ද පටන් ගන්න කියන දේ. මම මේ කාරණා බෙදාගත්තේ කාවත් හැල්ලුවට ලක් කරන්න නෙමෙයි. නමුත් කිව්වා වගේම තමයි නිදහස් අධ්‍යාපනයක් තියෙන රටක අපිට හම්බෙලා තියෙන වරමක්. අපි ලෝකයේ ජයග්‍රහණය කරනවා නම් ඒ වගේම අපි ව්‍යවසායකත්වයටත් යොමු වෙනවා නම් යම්කිසි අධ්‍යාපනයක් තියෙන එක ඒක අපිට it's something we can depend on. So with that, I'd like to conclude. I'll join you in the discussion round. Thank you, Dinit, for that very insightful speech. Now, Dinit, you mentioned a few famous people who dropped out. දැන් හිතන්න මේක ගත්තම ඇත්තටම මේගොල්ලෝ drop out උනේ ලොකු යුනිවර්සිටිස් වලින් නේද? දැන් සමහරක් කට්ටිය හිතනවා මේ O level වලට ගිහලා O level වලින් drop out වුණාම ලොකු දෙයක් කියලා. හැබැයි ඇත්තටම එහෙම නෙවෙයි. Yeah, because like Dinit mentioned, they have had the adequate education and they have found the purpose through that education, and then only did they drop out. And that is a very valuable point, I believe, a common misconception that was addressed by Dinit. Along with also, he mentioned how a degree doesn't make you entitled to have opportunities. And another point that I think many people, especially the traditional look on education, I believe Dinit mentioned, has to be looked into when it comes to employment. And I really appreciate how he related this to the topic. Hiranya? අනිවාර්යයෙන්ම සඳතිනිත් කියන්නේ රැකියාව සහ උසස් අධ්‍යාපනය කියන දෙක බොහොම ඒකාබද්ධව යන විෂය කරුණු දෙකක්. මොකද රැකියාව හැරගියොත් අධ්‍යාපනය හැරගියොත් රැකියාවකට යන්න තියෙන ඉඩකඩ අවහිර වෙන අවස්ථා බොහොම වැඩි. අන්න ඒ කරුණ දිනිත්තුරින් කියවෙනවා. නමුත් සඳු මට එකතු කරන්න හිතන දෙයක් තමයි සමහර ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ බිහිවෙච්ච ගොඩක් ව්‍යවසායකයෝ අධ්‍යාපනය හැරගිය අවස්ථාවලින් ඔවුන්ගේ ජීවිත ජයගත් අවස්ථා තිබ්බා. සමහර පුද්ගලික හේතු මත අධ්‍යාපනයේ බිඳවැටෙන තැන් වලින් බොහොම අපූර්ව ව්‍යවසායකයෝ බිහි වෙනවා. අපි බලමු මේ වගේ ව්‍යවසායකයෝ බිහි වෙන්න හේතු කාරණා මොවුන් අපිට අරන් එයි. Hans Apumanage, now the time is for you to speak. Thank you, Hiranya. Thank you, Sandro. And it's good to be back. And I would like to start my speech with a message that I would like to share in English because I intend to address the international audience. What I want to tell you is that I know some of you have lost jobs and some of you are struggling right now. And it's all the same. We're all in this together. And I look, if I get a chance to be in decision-making position, either to serve this great nation or to the humanity in general, I look forward to listening to your stories because honestly, anyone could give up, but the courage is in waking up every day and doing something, building your own path. And if I ever be in a position like that, I look forward to listening to stories, to not only listen how you held up, but help one another in these difficult times. And that being said, මම කැමති මගේ ස්පීච් එක කොටස් තුනකට කඩන්න. මේ ස්පීච් මේ ටොපික් එකේ තිබ්බට employment, unemployment and entrepreneurship කියලා. මේක ඇත්තටම මට පේන විදිහට cycle එකක්. You know, start with employment, then you go into unemployment, and then start the entrepreneurial spirit within you sparks up. And මම කැමති කොටස් තුනකට කඩන්න. ඒක මම ඉස්සෙල්ලාම පටන් ගත්තොත් employment. ඒ කියන්නේ රැකියා නියුක්තියෙන් honestly consider yourself to be lucky because United States of America, there we call the dreamers land. People are at a job
and people are being laid off from the job from about 14.7 an record high of unemployment in the United States, and it's recovering now and due to the COVID. So if you are having a job right now, do consider yourself lucky. මොකද ඔයගොල්ලන්ගේ දැන් මෙතන ලංකාවේ ජොබ් එකට එෆෙක්ට් වුනේ නැති වුණාට ලංකාවේ තියෙන ගොඩක් top paying jobs වල ෆ්ලූට්ස් තියෙන ඇමරිකා යුරෝප් වගේ රටවල් වල. ඒතකොට අපේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් වුණාට මොකක් හරි අපිට දැනට මේක දැනුනේ නැතුණාට in the long term the repercussions would be unprecedented. ඒ නිසා ඔයගොල්ලෝ lucky කියලා තේරුම් ගන්න. හැබැයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන තවත් දෙයක් තමයි අද දැන් ඔය ජොබ් එක නැති වුණාට ඔයගොල්ලන්ගේ යාළුවෝ එහෙම නැති වෙන්න පුළුවන් ජොබ් එක නැති වුණා වගේ ඔයා ඔහොම හිටියොත් ඉන්න තැන දැනට ඔයාගේ ජොබ් එක තමයි ඊළඟට නැති වෙන්නේ. and මම කියන්නේ ඔයගොල්ලන්ව බය කරන්නවත් ඔයගොල්ලන්ව to not make you scare, but ඒ කියන්නේ ඔයගොල්ලෝ Warren Buffett කියනවා වගේ it's great to learn from our mistakes, but you need to learn from the mistakes of other people. ඔයා ජීවිතේ දිගටම හිතන් ඉන්න නම් 8-5 ජොබ් එකක් කරලා ජීවිතේ සතුටින් ඉන්නේ කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා දැන් ඔයගොල්ලෝ consider yourself to be lucky, and මේ දවස්වල ඔයගොල්ලෝ to improve your skills that you needed to enter your job to survive in the job field, to make yourself resilient to a pandemic like this nature if it ever comes to that. And ඒක පාවිච්චි කරාට මොකද මංග, and for the companies, for the CEOs, what I want to tell you is that I remember this meme that I saw on Facebook which says that the CFO asked the CEO, what if we train them and they leave the company? And the CEO asked the CFO, what if we don't train them and they stays? So ඕගොල්ලෝ company එකේ leadership එක වශයෙන් ඕගොල්ලන් කරන්න ඕන වැදගත්ම job එක තමයි ඕගොල්ලන්ගේ employees ලව develop කරන්න. ඒගොල්ලන්ට resilient වෙන්න පුළුවන් වෙන. මොකද ඒගොල්ලන්ට මේකට කරන්න බැරි නම් ඊළඟ වැඩේට කරන්න switch වෙන්න. For example, ලංකාවේ දින ගොඩක් ඇඟලුම් කර්මාන්තන කම්පැනි ඒගොල්ලන්ට දැන් සාමාන්‍ය හදන දුම් හදන්න බෑ. ඒගොල්ලෝ මාස්ක් වලට ස්විච් වුණා. සමහර IT companies movie production වලට ස්විච් වුණා. ඒ වගේ Tamanට පුළුවන් වෙන්න ඕනේ වෙන මොකට හරි move වෙන්න, and you need to train their skills. And ඔයගොල්ලන්ගේ දැන් unemployed නම් you could consider this as your biggest curse in your life or biggest opportunity in your life. You could either use this opportunity to move into the entrepreneurial, that track to start your own company and be a job maker, or you could just, consider yourself to wake up and destroy whatever you imagine once you imagine being like a kid. So what you need to do is make a opportunity. That's what I would do if I was laid off. And if you are laid off, that's honestly not your fault. අපි ලංකාවේ ලෝකෙ හැමතැනම ඔයා පළවෙනි වසරට ගියාට පස්සේ සිස්ටම් එකේ ඔයාව ට්‍රේන් කරන්න ඕන හරිනම් සිස්ටම් එක තව අවුරුදු දෙකකින් අවුරුදු 20කින් ඔයාට හරියන ජොබ් එකට ඔයාට එහෙම ට්‍රේන් කරනවාද? අපි තාම ඉගෙන ගන්න 1980 ගණන් වල 1940 ගණන් වල syllabi and අපි තාම ට්‍රේන් වෙන්නේ නැහැ අනාගතේ කරන ජොබ් එක කරන්න. ඒ නිසා ඔයා ඉලියට ආම ඔයා තාම ඉගෙන ගන්න මැෂින් වගේ කාර්මික විප්ලවයේ කාලේ වගේ තියෙන repetitive ජොබ් එකක් කරනවා. ඔයගොල්ලෝ කවුරුත් ඔයා පොඩ්ඩක් හිතන්න. ඔයා දන්නවද financing, personal financing? නැත්තම් ලෝ මොකද නීතිය නෝදාගීම හේතුවට නීතිය නෝදාගීම නිදහස කාරණයක් නෙමෙයි මෙතන ඉන්න ලෝයර් කන්ෆර්ම් කරයි. හැබැයි ඔයා දන්නවද ලෝයර් කියන්නේ මොකක්ද කියලා? ඔයා දන්නවද පාරේ මන්තිර නීතිය? ඒ වගේ ඔයා ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. But expect you to know each and everything things, and expect you to survive when it comes to the world without teaching those. So partly it's their fault. But like what we usually do, you can't blame on someone, and you have to take your life to your hand and learn a new skill, learn something new. And I'm not talking about that, get the bachelor's as soon as possible, then go to the master's and do the PhD. I'm talking about learning your own. For an example, now I'm updated. I consider myself to be updated with the current situation. Sandra මට කිව්වා නම් ඊයර ආගේ ලද topic එකට එන්න. මට research එක pack research එක බලලා මට අයිලා same speech එක කරන්න පුළුවන්. මොකද මම self learn කරනවා ඊළඟට තියෙන දැන් contrary topic එක ඊට පස්සේ and for an example, if you saw the captions I have done with my degree and CIMA, and I'm learning intellectual property law these days because I genuinely want to learn something, not like the rat race that we go, because you need to be resilient to the problems that you come. And ඉගෙන ගත්තට පස්සේ let's move into the entrepreneurial spirit, which is like a freeway. And if you look into some statistics from McKinsey and Company, what you see is that none of the industries that were resilient back then, strong back then, would not move into the same pace that it was once before for about another 4 to 5 years. IT recovering first, and then for an example, tourism, it takes about 2025. And ඔයා හිතනවා වගේ ජොබ් එක ආපහු හම්බෙයි කියලා ළඟදී, for an example, if you were tourist guide, වාට ඒ ජොබ් එක ආපහු හම්බෙන්න කලින් නිසා ඔයාට තියෙන්නේ මොනවා හරි ඉගෙනගෙන මේ දවස්වල හැමෝම නිකන් ඉන්න වෙලාවේ ජොබ් එක ඔයාගේ කම්පැනි එක පටන් ගන්න. And usually people don't go into that track because of the social stigma you have. Being an entrepreneur is not easy, right? You wake up every day, it's tiresome, you mess the things up, you wake up again, it's a scary road. But now that everyone is going through with it right now, you don't have to go through that social stigma, and you could start your own company right now and learn something online. And when the dust settles, you could be much stronger than you were once back because you are in that free time. So use this and make sure that you can do something that others usually don't. And for an example, some of the biggest companies in the United States, the General Electric, founded by
Thomas Alva Edison, I think. I know it's Thomas Alva Edison, General Electric, and the Airbnb, those were found in the recessions back then. So try to do something to come out of this situation, and don't wait till the government do something, because you are the one who actually makes your own future. So do something that you can be proud about and keep learning, because that is the only way that you could be resilient to the future challenges that you might face. With that, I look forward to joining you all in the discussion round, and back to the presenters. Thank you very much, Tuhan. ගෙවුණු වසංගත කාලයෙන් පස්සේ ඔබ ඔබේ ජීවිතයට අලුතෙන් වටිනාකම් එකතු කරගත්තද? එහෙම එකතු කරගත්තා නම් දැනට ඔබට ඔබේ රැකියාව නැති වුණත් රැකියාවක් හොයාගන්න. එහෙම නැත්නම් නැවත වරක් ව්‍යවසායකයෙක් බවට පත්වන්නට අවස්ථාව ලැබෙයි. අන්න ඒක තමයි තුහාන්ගේ කතාවෙන් මට ගන්න තිබ්බේ. ඒ වගේම සමාජයට දෙන්න තිබ්බ වටිනාම කරුණ. ඔබ ඔබේ ජීවිතයට අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් දේවල් එකතු කරගන්න. එතකොට ඔබට හිමි රැකියාව තුළ ස්ථාපිත කරගන්නට පුළුවන්, ඉහළටම යන්න පුළුවන් තැනට ඔබට යන්න පුළුවන් වෙයි. විරැකියාවෙන් මිදෙන්නට පුළුවන් වෙයි. ඒ වගේම ඔබ තුළ සැඟවෙලා ඉන ව්‍යවසායකයා මතු කරගන්නට හැකියාව ලැබෙයි. සෙන්ඩ්‍රෝ. Thank you, Hiranya. Hiranya, we should really admire how Tuhan looked at this as a cycle. Unemployment, employment and entrepreneurship. However, he also showed us how we can balance all of this together. And that is, I think, the most important perspective that everyone can gain here. You can look at one thing from different ways and still you can go forward. One of the most important points that he mentioned among adaptability. That is what Tuhan mentioned. So he took the example of a tour guide. When your job is not there anymore, what can you do differently? That is where your innovativeness, how you survive in society, is determined. And even knowing things, general things such as the law, which he mentioned, which our next speaker will definitely talk a little bit as well. Knowing the law as well is important, even though you might not be a lawyer or a law student, but knowing a little bit about the law is very important. So things like this, Tuhan, thank you so much for mentioning. And next we'll go on to the third speaker, Shamilka Karunanayaka. Shamilka, the floor is yours. ඉතාම මෑතකදී ප්‍රසිද්ධියට පත්වෙච්චි දිරිය කාන්තාවක් ඉන්නවා. ඇය ඉතාම ලොකු ආයතනයක ඉහළ නිලතලයක් දැරීමට සුදුසුකම් ලැබුවා. ඇය නමින් කස්තුරි චෙල්ලරාජා විල්සන්. මෑගේ ජීවිත කතාව හරි අමුතුයි. ඇය අවුරුදු 23 දී විවාහ දිවියට පත් වෙනවා. අවුරුදු 26 දී ඇය දෙදරු මවක් බවට පත් වෙනවා. අවුරුදු 29 දී ඇයගේ විවාහය දෙදරා ගිහින් ඇය දරුවන් දෙදෙනෙක්ව හදා වඩා ගන්න ඉන්න කිසිදු ස්ථීර රැකියාවක් නොමැති කාන්තාවක් බවට පත් වෙනවා. මේ කාන්තාව තමා මේ ලොකු නිලතාලයට සුදුසුකම් දරලා මේ වගේ ලොකු ප්‍රසිද්ධියකට කතා බහකට ලක් වෙන්නේ. මේ ජීවිත කතාවෙන් අද මම කතා කරන්න කැමති දලදේශීය නිෂ්පාදිතයට ශ්‍රී ලංකාවේ කාන්තාවගේ දායකත්වය කොයි වගේද කියලා. අද මේ සාකච්ඡාව තුළදී එකම කාන්තා නියෝජනයේ හැටියට මම හිතන්නේ කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳව කතා කිරීම ඉතාමත්ම වැදගත්. අපි රැකියා නියුක්තිය, වියුක්තිය සහ ව්‍යවසායකත්වය කියන මේ මාතෘකාව ගැන කතා කරද්දී කාන්තාවන්ට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න තියෙනවා. එච්චර ලේසියෙන් අනිකුත් ප්‍රජාව විදිහට ගත්තොත් ඒ කටේට වඩා ගොඩක් අභියෝගවලට කාන්තාවන්ට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි දැන් ශ්‍රී ලංකාවේ සමාජය ගත්තහම ගැහැණිය කියන ඒ රූපය පාරම්පරික සහ ගතානුගතික කෝණයකින් තමා මිනිස්සු කාන්තාවන්ව දකින්නේ. කාන්තාවක් අයිති වෙන්නේ කුස්සියට පමණයි. නැත්තම් කාන්තාවන් දරුවන් හදන්න විතරයි. ළමයිව බලාගෙන ගෙදර වැඩ කරගෙන අන්න එහෙම ස්වරූපයක් තමයි කාන්තාවන්ට ආරෝපණය කරලා තියෙන්නේ මේ සමාජයේ විසින්. මෙවැනි කාලවකවානුවක් තුලදී අපි කාන්තාවක් ව්‍යවසායකත්වයට යොමු වෙනවා නම් අපි කාන්තාවන්ට මූලික ප්‍රාග්ධනයක් දෙන්න සහයක් ලබා දෙන්න මූල්‍ය ආයතන හෝ වෙනත් ආයතන ඉදිරිපත් වෙනවද? ඒ කාන්තාවන්ට අවශ්‍ය තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගැනීමට ඒ අවශ්‍ය සහාය කාන්තා ව්‍යවසායකයන්ට ලැබෙනවද? එතකොට ශ්‍රම බලකාය කාන්තාවකට සහයෝගය දක්වන්න ශ්‍රම බලකාය සැදී පැහැදී ඉන්නවද? නැත්නම්
ඒ කාන්තාවගේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිකුත් කිරීමට වෙළඳපළට ඒ අවකාශය කාන්තාවකට ලැබෙනවද? ඒ සුදුසුකම කාන්තාවකට තියෙනවා කියලා සමාජය විසින් කියනවද? මේ සියලු කරුණු කාරණා ගත්තාම අපිට පේනවා කාන්තා ව්‍යවසායකත්වය කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි, සමාජය ඇයට ලබා දීලා තියෙන කාර්යය දිහා බලපුවාම. ඉතින් අපි ලොකු විශාල කර්මාන්ත නැත්තම් විශාල ව්‍යවසායකත්ව වැඩසටහන් ගැන කතා කරන්නේ නැහැ. සුළු හා මධ්‍ය පරිපාලන අංශයෙන් වුවත් ශ්‍රී ලංකාවේ ඉන්න කාන්තාවන්ට ලොකු ඉඩකඩක් ලැබීම අත්‍යවශ්‍යයි. මේ COVID-19 වසංගතයත් එක්ක මට ආපු එක ප්‍රශ්නයක් තමයි මම වැඩ කරන සමාජ ස්වේච්ඡා වැඩ කටයුතු වලදී එක කාන්තාවක් ඇය නිරත වෙලා හිටිය හඳුන්කూరు ගෙදර හදලා ඒ සුළු පරිමාණයෙන් වත් හඳුන්කూరు හදලා වෙළඳපළට නිෂ්පාදනය කළ විකුණුප එක. ඒ නැතිවෙච්චි ව්‍යාපාරය නැවත නගා සිටුවන්න ඇයට කිසිසේත්ම ඒ ප්‍රාග්ධනයක් ලබා ගැනීමේ නොහැකියාව තිබුණා. මොකද කිසිම වෙලාවක කවුරුත් ඇයට ඒ සහයෝගය ලබා දුන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක මම කැමති ප්‍රකාශ කරන්න කාන්තා ව්‍යවසායකත්වය නගා සිටුවන්න කාන්තාවට මීට වඩා සහයෝගය ලබා දෙන්න ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සැමෝටම විශාල වගකීමක් තියෙනවා. Female representation in entrepreneurship, in employment, and the problems outlining that. I think she spoke a lot about this a very controversial topic, especially in the recent past, that has been spoken about, that has been taken into account. However, still not enough. And I'd like to thank Shamilka for bringing out such a great topic into such a great, I would say, an aspect of today's topic into account in her speech, where she spoke about patriarchy and how patriarchy affects the employment and the entrepreneurship skills. Because and she's mentioned a very beautiful story about how a lady who couldn't continue her business because she didn't have the wealth, the assets to carry it on, and certain things, drastic problems that are happening because of the patriarchy, and an imminent problem which we can definitely discuss in the next round as well. Hiranya? සන්ඩ්‍රා හලතිනාන්ත බොහොම ප්‍රකට කියමනක් තියෙනවා. තොටිල්ල නලවන දෑත ලොව පාලනය කරයි කියලා. කාන්තාවක් බොහොම ශක්තිමත්, ඇය තුළ බොහොම අපූරු හැකියාවක් තියෙනවා. ලෝකය පාලනය කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නට කියන එකේ පාඩෙම්ම කියවෙනවා. ඇය තුළ සිටින ව්‍යවසායකයා නගා සිටවන්නට, ඇයට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දෙන්නට, ඇයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්නට, දිරිගන්වන්නට මූල්‍ය සමාගම් එහෙම නැත්නම් රජය තාක්ෂණික ආයතන අපිට කාන්තා ප්‍රජාවට සහාය ලබා දෙනවා නම් මම හිතන්නේ ශ්‍රී ලංකාව තුළ කාන්තා ව්‍යවසායක ප්‍රමාණය වැඩි වෙයි. විරැකියාවෙන් පෙළෙන කාන්තා ගහණය අඩු වෙයි. ශ්‍රී ලංකාවේ ආදායම මට්ටම ඉහළ යයි. අපි කතා කරමු තවදුරටත් මේ කෙටි විරාමයෙන් පස්සේ. And after that short break, we are now back at Seethala Eethala, where our next three speakers are ready to speak to you about our topic. Next, the floor is for Shimar Ahmed. Shimar, the floor is yours. Ladies and gentlemen, if you did tomorrow what you did today, you will get tomorrow what you got today. I'm going to base my speech based on this statement that I stated just now. The common belief of Asians, the common Asian belief of the elder generation that has been passed down over the years is the term job security. For an example, if we take our parents or their parents, our grandparents, they would be like, from the time you start going to school or college, they would be like, you have to study well. That way you can get a good job. If you get a good job, at the end of every month, you get a paycheck, right? So that secures a stable life for you. What happens beyond this? The second you are born, or the second you are cultivated into this system, you start thinking in the same regime of how people thought back in the day. Moving forth from that, if you go back 30 years ago, the concept of a job would entirely be different to that of which it is right now. For example, like Dinit stated, degrees and diplomas
would be of the highest amount of education levels people needed to go through, people needed to acquire in order to have a secure job, like they stated. But what about now? What about today's context? What about the present and what about the future? With the technological era coming in, all right, and taking over each of our lives, what is the next step? Most of the jobs that were there in the past are not there anymore. Most of the jobs that were not there in the past are being invented today. How are we going to get everyone out there to convert their mindset to adapt to this? See, the thing is, I think characteristics like this, like responsibility, taking like responsibility as in taking care of yourself, taking care of your families, or etc., project management, qualities that you build within interpersonal relations, abilities that you develop within yourselves, all of these abilities that you develop over time, if you are put into uncomfortable situations that you are, forced to go ahead with. Apart from that, there are two types of people that I've personally identified here. The ones who try and the ones who don't. ජීවිතය ඔහේ ගත කරන කට්ටියක් ඉන්නවා, පිරිසක් ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවම ජීවිතයම අභියෝගයක් කරගෙන ජීවිතය ජයගත් පිරිසක් ඉන්නවා. මේ දෙගොල්ලෝ අතර තියෙන වෙනස මොකක්ද? What's the difference in between the two people? It's something for all of us to ponder upon. All right. Moving on with going back to where I started, I said if you did today what you did, if you do tomorrow what you did today, you will get tomorrow what you got today. Well, as human beings, we are all programmed to adapt to whichever situation that we are put into because of the survival instinct that is instilled in all of us at birth. All right? As human beings, this survival instinct is basic. It's instilled in all of us already. But it all dies down to self-satisfaction. If you are satisfied with where you are, you can stay there and you will always be content. But you need to, if you are not, you need to look at yourself in the mirror and make a plan for yourselves, my friends. All right? With that, I would like to end my speech. I'll catch the rest of you out there again at the discussion round. Thank you. If you did tomorrow what you did today, you will get tomorrow what you did today. What you got today, apologies. So this is what the Shimmer mentioned in his speech, because why? If you do the same thing, you will get the same results. That's what it means. But if you do something different, you will get different results. And this is something we should understand, facilitated by a point that one of the earlier speakers mentioned as well, where we adapt. The talent to adapt to a certain situation is what is very, very important, sometimes even more than the skill that you have. And I think Shimmer mentioned a lot on that. And he also drew the line between the people who try and the people who don't. And this makes the biggest difference in anything that you do, because there's also a great saying that says, hard work beats talent when talent doesn't work hard. And I believe that difference is made from the people who try and the people who don't. Hiranne? ඔබ එකම දේ කරන වාරයක් පාසා ඔබ එකම පුද්ගලයා බවට පත් වෙනවා. නමුත් ඔබ වෙනස් විදිහකට හිතද්දී ඔබේ රාමුවෙන් මිදෙනකොට ඔබ තුල සැඟවිලා හිටිය වෙනස් පුද්ගලයෙක් අලුත් පුද්ගලයෙක් එළියට එනවා. ශිමර් කියන්නේ ඔබ ඔබේ කැඩපත සොයා ගන්න. ඔබ ඔබව කැඩපතෙන් දකින්න ඔබ තුල සැඟවිලා ඉන්න කෙනාව ඉස්මතු කරගන්න. එවිට ඔබටම විශ්මය දැනෙයි ඔබ තුල සැඟවිලා හිටිය ඒ අමුතු ව්‍යවසායකයා ලෝකයේ මෙතෙක්කල් බිහි නොවෙච්ච දේවල් බිහි කරන්න පුළුවන් ව්‍යවසායකයා හොයාගන්න. Tarusha Fernando, now it's time for you to speak on this topic. අයිබෝවන්, මං හිතනවා ඔබ සුබ දවසක් ගත කරමින් සිටිනවා කියලා. ඒ වගේම අද අපි කතා කරන්නේ ඔබගේ ජීවිතයට මූලික අවශ්‍යතාවයන් වෙන ඔබට සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඕන වන මූලික හැකියාවන් සහ අවශ්‍යතාවයන් පිළිබඳ ඉතාමත් වැදගත් කරුණු සම්බන්ධයෙන් තමයි අද කතා කරන්න යන්නේ. අපි ඔබගේ අධ්‍යාපනය ගත්තොත් අපි බලන්න ඕනේ ඔබගේ අධ්‍යාපනය ඔබ ලබා ගැනීමේදී ඒ අධ්‍යාපනයෙන් ඔබට රැකියාවක් හොයාගන්න පුළුවන්ද කියලා. මොකද හැම අධ්‍යාපනයක්ම ඔබට ඕන කරන රැකියාව ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවකේ ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකේදී ඔයා බලන්න ඕනේ මම මේ කරන දේ මගේ ඉතිරි අනාගතයේ ගෝල්ස් වලට නැත්නම් මගේ තියෙන ඒ සිතුම් පැතුම් වලට හරියන
මම හරියන එඩියුකේෂන් එකක්ද නැත්නම් හරියන වැඩපිළිවෙලක්ද මම දැන් මේ වර්තමානයේ කරන්න කියලා. අපි ස්ටැටිස්ටික්ස් වලට ගියොත් අපි දන්නවා ලංකාවේ විශ්වවිද්‍යාලවලට ගන්නේ අවුරුද්දකට ළමයි 25000ක් විතර. හැබැයි A level කරන ළමයි ඉන්නවා සැන්ඩ්‍රෝ 1,60,000ක් විතර පාස් වෙන. ඒතොර ඉතුරු ටිකට මොකද වෙන්නේ? මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ මූලික ප්‍රශ්නේ. ඒක තමයි අපේ unskilled workers නැත්නම් unskilled laborsලා ඉන්නවා කියන්නේ ඒක තමයි. එතකොට ඒගොල්ලන්ට රැකියාවක් හොයාගන්නත් ඒගොල්ලන්ට ස්කිල් එකක් නැහැ. එතකොට අපි මොකද්ද කරන්න පුළුවන් රජයක් හැටියට නැත්නම් අපේ පර්සනලි අපිට මොකද්ද කරන්න පුළුවන් මේ රැකියාවක් ලබා ගන්න නැත්නම් Tamanටම ස්වයං රැකියාවක් දෙන්න අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි අපි රිසර්ච් එකක් කරලා තියෙනවා නාරායන්පිටිය වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකකින් ඒගොල්ලන්ගේ ආපු ළමයි. අපි වෘත්තීය පුහුණු අධ්‍යස්ථානයකට ගියාම ඒගොල්ලන්ගේ 649 එකකින් 610ක්ම ඒක සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරලා පාස් අවුට් වෙලා තියෙනවා. එතනින් 100කට 5කට අඩු පිරිසකට තමයි තාම රැකියාවක් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මාස අවුරුද්දකට අඩු කාලයකින් රැකියාවක් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතුරු කට්ටිය කුමක්කෝ තමන්ගේ ස්කිල් එක නැත්නම් හැකියාවන් දියුණු කරගත්ත හින්දා විවිධ ක්‍රමවලින් ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා කුමක්කෝ රැකියාවක් කරන්න. අපි දැන් ගියොත් ව්‍යවසායකත්වයට අපි කොහොමද අපි බලන්නේ අපේ නැත්තම් වෘත්තීය පුහුණුවකින් කොහොමද ස්වයං රැකියාවක් ගන්න කියලා. වෘත්තීය පුහුණුවක් ඔබට තියෙනවා නම් ලාංකීය බැංකුවකින් නැත්තම් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකකින් ඔබට ණයක් ගැනීමේ හැකියාව නැත්තම් ඔයාලට ෆන්ඩ් කරන ප්‍රොබබිලිටි එක වැඩි වෙනවා. මොකද එතකොට දන්නවා ඔයාලට ස්කිල් එකක් ඒ මිනිස්සු දන්නවා. ඒ කියන්නේ ඔයාලට ණය දෙන ඒ ආයතනය දන්නවා ඔයාලට ඉදිරි අනාගතේ ඔයාගේ හොඳයි කියලා. ඒත් ඔයා පටන් ගන්න කම්පැනි එකක වුණත් ස්ටැබිලිටි එක ගැන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ස්ටැබිලිටි එක තියනවා කියලා ඒගොල්ලන්ට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි කියන්නේ අපි මොන යුනිවර්සිටියකට ගියත් ඕගොල්ලන්ගේ ස්කිල් සෙට් එක හොදට තියෙනවා නම් තමයි ඕගොල්ලන්ට ෆන්ඩින් නැත්තම් අපි කියවොත් නෙට්වර්කින් හම්බෙන සපෝට් එක වැඩි කරගන්න පුළුවන්. අපි කතා කරොත් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක. අපි කතා කරොත් ඒ ගැන ඕගොල්ලෝ තව දෙයක් තමයි කතා කරන්න ඕනේ. ඕගොල්ලන්ගේ ජීවිතේ විවිධ භාෂා කතා කරන්න හැකියාව තියෙනවා නම් අන්න එතනදිත් ඕගොල්ලන්ට ඉදිරි අනාගතය සරු කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේ තව දේවල් ගොඩක් තියෙනවා අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවාද කොහොමද කැල්කියුලේට් රිස්ක් එකක් ගන්නෙ අපේ කොහොමද කන්ස්ට්‍රක්ෂන් වලට අපි එකතු වෙන්නේ එන්ටර්ප්‍රෙනර්ෂිප් අපේ කොහොමද ලයිෆ් ස්ටයිල් එකක් විදියට අපි එන්ටර්ප්‍රෙනර්ෂිප් පාවිච්චි කරන්නේ ඒ වගේ දේවල් අපි ඉතින් ඒ වගේ දේවල් අපි සාකච්ඡා වටේ කතා කරමු කියලා මම නිහඬ Thank you very much තරුෂ. ඔබ තුළ සැඟවිලා තියෙන හැකියාවන් ටික නිපුණතාවයන් ටික සංවර්ධනය කරගත්තොත් ඔබ කුමන අධ්‍යාපන මට්ටමක හිටියත් ඔබට රැකියාවක් හොයාගන්නට තියෙන ඉඩකඩ වැඩි වෙනවා. වෘත්තීය පුහුණු ආයතන වලින් වෘත්තීය නිපුණතාවයන් ලබාගෙන එන පුද්ගලයෙක් නම් ඔබ සමහර වෙලට උසස් අධ්‍යාපනයේ ඉහළටම ගියපු තැනකට කෙනෙක්ට වැඩිය ඒ Taman නිරත වෙන්නට උත්සාහ කරන රැකියාව පිළිබඳ ඒ වටපිටාව පිළිබඳ මන අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්නට පුළුවන්. මොකද සෙන්ඩ්‍රෝ දැන් මම ඉගෙන ගන්නේ උයන විදිහ ගැන නම් මම චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා නම් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකින් මට උයන විදිහ ප්‍රායෝගිකව කියලා දෙනවා. උයන්න පුරුදු කරනවා. නමුත් මම උයන විදිහ ගැන ඩිග්‍රියක් අරගෙන යනවා කියන්නේ මම උයන විදිහ ඉගෙනගෙන තියෙන පොතේ විතරයි. අන්න එතන තමයි වෙනස තියෙන්නේ. ප්‍රැක්ටිකැලිටි එක. අන්න හරි. ප්‍රායෝගිකකරණය කියන එක මොන විදිහටද ඩිග්‍රී බේස් එහෙම නැත්නම් උපාධි පාදක කරගෙන යන විදිහට තියෙන්නේ වෘත්තීය පුහුණුවකින් ඉස්මතු වෙන්නේ කියන එකත් ඒ කරුණු දෙක තුළ Tamanට හිමි වෙන රැකියාව සහ රැකියාව නිරත වෙන විදිහ පිළිබඳව ඒ ඇතිවෙන ඝට්ටනය එහෙම නැත්නම් මේ ඇතිවෙන ඒ පරතරය පිළිබඳව තරුෂ බොහොම පුරුවට කතා කරා සෙන්ට්‍රෝ. ඔව් හිරන්නේ අපි පොඩ්ඩක් අපි පස්සට ගිහිල්ලා බලමු දිනිත් මං හිතන්නේ කිව්වා unemployment rate එක අඩුයි කියලා ලංකාවේ. හැබැයි දැන් බැලුවම තරුෂ කියනවා Sri Lankan workforce is heavily underskilled කියලා. එතකොට මේ employ වෙලා ඉන්න crowd එක ඇත්තටම underskilled නේද? එතකොට ඒ unemployment rate එක ඇත්තටම වැදගත් නැහැ. මෙතන වැදගත්ව තියෙන්නේ මේකේ මම හිතන්නේ එකම මාතෘකාවට තවත් පැතිකඩක් මම හිතන්නේ මේ දෙදෙනාම ඒ අපිට පෙන්නුවේ. ඉතින් this is something we can definitely go into more detail in because it is when people don't have the adaptability to learn the new skills that this underskilled situation is seen. And with that, Hiranya, I believe we have the chance to give to our new speaker who will now take the floor. Tarindu Pires, this is your turn.
Honourable Council, a higher level of activity by entrepreneurs leads to a greater level of employment. However, many people remain unemployed not because they want to remain unemployed, but because they have nothing useful to do. Thus, it's the duty of the government to open up avenues of employment to suit the labour market, right? And also other educational organizations to improvise education system to knowledge and learning to what is much more than the knowledge gained from a textbook. Moreover, moving on to the issue of homelessness and wage slavery, where people are totally dependent on their wage and salary to earn a living. This issue is such that people who are employed still remain to be homeless and find it difficult to fund their basic needs. Thus, this is a clash between human survival and employment survival, proving to be a serious concern. In addition, it's important to consider the phenomenon of illegality and informality in the informal sector with regard to the use of child labour. A question to the House today. In this instance, are we to blame parents for pushing children to start work at a young age? Or is it the fault of law enforcement and funding agencies that can't advocate for the rights and protection of child rights in our country? Under Sri Lanka's Young Persons and Children's Act, I quote, children between the age of 16 to 18 can work in a hazardous environment such as a mine, only if they have the required conditions of fitness and criteria listed in the Hazardous Occupations Regulations by the Ministry of Labour. Two questions for the House today. What criteria of fitness should these children go through in order to work in this environment? Question number 2, that because this is never stated, you're leaving a grey area for companies to exploit law. And when you have corporations exploiting law, that's a problem. Moreover, 16 to 18 are children that are still at the secondary levels of school education. And the question, is it morally right to let children of this caliber engage in work as of this? Because the primary goal of a government should be to engage in education, and that is what you should instill in the minds of the youth. Adding to this, an even bigger concern are issues of sexual violence and gender-based discrimination that occurs at any workplace. Understanding that Sri Lanka criminalizes sexual harassment and international policies of other countries condemn sexual harassment, then why is the rate of sexual harassment cases in Sri Lanka still on the rise? Because if you take a look at how Sri Lanka defines sexual harassment as unwelcome sexual advances by word or action, it's simply considered to be unwelcoming. If you ask Dinit how it looks like, probably looks something more unpleasant or unpopular, right? Two questions for the House. If you criminalize a certain act, can you actually define it to be just unwelcoming? And what precedent are you setting as the government? Number 2, who's responsible for these atrocities? Are we to blame law enforcement and justice, or is it the failure to conduct ethicality in workplaces by companies? Lastly, entrepreneurship. The textbook definition or the preconceived idea of an entrepreneur is that you require the 4 factors of production: land, labor, capital, enterprise to be an entrepreneur. But is this actually true? Because if you take a look at the recent events, you've had university students build robots to be used at the Homagama Base Hospital to a group of individuals inventing face shields from recycled plastics. Hence, the youth need to be made aware from that they are able to exhibit their talent and their drive and urgency to innovate and invent. And if you tell children that this preconceived idea does not exist, that is what you want to instill within the young minds of the youth. Furthermore, we tell you that if you believe in your ability, and if you know that nothing is impossible and everything is possible, then that's the exact way to go about it. With that being said, if you want to be the best, you have to always do things that others are unwilling to do. With that, I raise my case. Thank you. Thank you very much, Taritu. තරිදු මේ කතාබහ තුළ කතාවට ලක් නොවිච්ච කරුණු ගණනාවකට අවධානය අරගෙන යනවා අපේ නීති පද්ධතියත් එක්ක. ශ්‍රී ලංකාව තුළ ළමා ව්‍යවසායකත්වය මොන විදිහටද පැවතිය යුත්තේ, මොන වගේ නීති රාමුවකටද ඒක නතු වෙලා තියෙන්නේ, ළමයින් ව්‍යවසායකත්වයේ යෙදෙන්නට අවශ්‍යද අනවශ්‍යද කියන කරුණ තවදුරටත් සාකච්ඡාවට භාජනය කරන්න ඕන විදිහේ වටපිටාවක්
තරිඳු අපිට හදලා දෙනවා. ඒ විතරකුත් නෙවෙයි. යම්කිසි ව්‍යවසායකයක් එහෙම නැත්නම් ස්වයං රැකියාවක් එහෙම නැත්නම් මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවශ්‍ය මූලික කරුණු කිහිපයක් ඔහු අතින් කියවෙනවා. භූමිය, කම්කරුවන් සහ ප්‍රාග්ධනය කියන කරුණු ටික. හැබැයි ඒ කරුණු තුලින් ඔබට ගිහලා ඒ කරුණු තුන නැතුව වුණත් ව්‍යාපාරයක් ආරම්භ කරපු එහෙම නැත්නම් ස්වයං රැකියාවක් ආරම්භ කරන්නට යොමු වෙච්ච පිරිසුත් ඉන්නවා කියන එක තරිඳු බොහොම අපූර්වවට කිව්වා. එහෙනම් මොකක්ද අවශ්‍ය වෙන්නේ සැන්ඩ්‍රෝ තමන්ගේ දෙයක් ආරම්භ කරන්න නැත්නම් ඒක පවත්වාගෙන යන්නට? මොකද ඔයා හිතන්නේ මොකක්ද අවශ්‍ය වෙන්නේ? දැන් හිතන්නේ ඔතන what he said was it sets a precedence, you know, if we say we need land, labor, capital and all to facilitate entrepreneurship, then what about the people who don't have anything, right? I believe it's not so. I believe everyone has an inherent value, and I think Tarindu mentioned that a lot, because if it's a value that you bring, your personal branding කියලා මේ දවස්වල තියෙනවා, right? ඒ වගේ දේවල් වලින් තමයි තමන්ගේ මොකද අපි ධනය කියන දේ අපි ඇත්තටම මේ සල්ලි වලින් නෙමෙයි විතරක් නෙමෙයි අපිට ඇත්තටම මයින්ඩ් පුළුවන්, because assets are so much more than that, and something that you can definitely get in as well. Hiranya, I believe it's now time to go into the next round, but before that we'll be moving on to a short break. නැවත වරක් ඔබ එකතු වෙලා ඉන්නේ විරාමෙන් අනතුරුව සීතලී තල වැඩසටහනත් සමගින්. අද අපි කතා කරේ රැකියාව, විරැකියාව සහ ව්‍යවසායකත්වය කියන කරුණු පිළිබඳව. විරාමයට කලින් ඔවුන් මේ තරුණීන් 6 දෙනා ඔවුන් සතුව තිබ්බ අදහස් බොහොම අපූර්වට ඉදිරිපත් කරා. අපි දැන් බලමු මේ ඩිස්කෂන් රවුන්ඩ් එක. එහෙම නැත්නම් මේ කතිකාවතදී මොන වගේ ප්‍රශ්නද ඔවුන්ට එකිනෙකා අතර හුවමාරු කරගන්න තියෙන්නේ සහ මොන වගේ විසඳුම් වලටද ඔවුන් අවසානයේදී එළඹෙන්නේ කියලා. සෙන්ටර් එක පටන් ගන්න කලින් මම හිතුවා මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න දිනිත්ත ශ්‍රී ලංකාව තුළ එහෙම නැත්නම් ලෝකෙ තුළ යම්කිසි කෙනෙක්ගේ උපරිම මට්ටම අධ්‍යාපනය තුළින් උපාධියක් එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය තුළ උපාධියකට යනවා. නමුත් අපි දැකලා තියෙනවා ශ්‍රී ලංකාව තුළ වගේම ලෝකයේම යම්කිසි ව්‍යවසායකින් පිරිසක් බිහි වෙලා තියෙනවා ආසල් අධ්‍යාපනයේ මගදී හැර ගිහිල්ලා 2-3 පන්ති වලට විතරක් අධ්‍යාපනය හදාලා අපි දන්න බොහොම ප්‍රබල උදාහරණ ලංකාව තුලත් ඉන්නවා. ඔවුන් තමන්ගේ ජීවිතේ ජයගෙන ලංකාවේ විශාල ව්‍යාපාරවල හිමිකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රැකියාවක් කරන්නට බැරුව උපාධියක් හිමි වුණත් රැකියාවක් කරන්නට බැරුව රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකුත් ලංකාව ඇතුලේ බිහි වෙලා තියෙනවා. එතකොට මම හිතන්නේ දිනිත් කියපු කරුණ තුල අනිත් පැත්තෙනුත් බලන්න සීමාවක් මම දැක්කා. මොකද කියන්නේ? ඔව් දැන් ওই ප්‍රශ්නෙට මම කොටස් දෙකකින් උත්තරය දෙන්නම්. පළවෙනි එක තමයි දැන් ඔයා ප්‍රශ්නේ ඉදිරිපත් කරද්දිම ඔළුවට අපව පුද්ගලයෙක් තමයි නවලෝක මුදලාලි. දැන් නවලෝක මුදලාලිත් කිව්වාගේම පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරපු පුද්ගලයෙක් නෙමෙයිනේ. නමුත් මෙතුමන්ගේ නම ලෝක ප්‍රසිද්ධයි. දේශමාන්‍ය කියන ඒ නාමික තනතුරද මෙතුමන්ට ලබා දුන්නා. දැන් මෙතුමන්ගේ කතන්දරේ අවුරුදු 91ක් මම නිවැරදි නම් අවුරුදු 90ක් නැත්නම් 91ක් ගියපු කතන්දරය තමයි නවලෝක මුදලාලිට තියෙන්නේ. මෙතුමන් එක් රැයකින් නැත්නම් සතියකින් දවස් දෙකකින් එක සැරේ දේශමාන්‍ය HK ධර්මදාසතුමන් උනේ නැහැ. මෙතුමන් වැඩ කරන්න පටන් ගන්න අවුරුදු 14 දී. මම කිව්වේ මෙතන තමයි අපි බුද්ධිමත්ව හිතන්න ඕනේ. දැන් නවලෝක මුදලාලි පාසල අත්හැර ගියා කියලා. දැන් අපේ තරුණ පරම්පරාව පාසල අත්හැර යන්න ගියොත් ඒක ඇත්තටම බුද්ධිමත් තීරණයක්ද? මෙතන ඉගෙන ගන්න ඕන දෙයක් තමයි නවලෝක මුදලාලි අවුරුදු 14 දී වැඩ කරන්න පටන් ගත්තාම කොච්චර දුරට මෙතුමන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඇතිද? වසර 91ක ගමනක. ඊට අමතරව අවුරුදු 14 දී වැඩ කරන්න පටන් ගත්තාම Taman හදාගන්න සම්බන්ධතා, Tamanගේ ජාලාව කොච්චර ලොකු ඇතිද? නවලෝක මුදලාලි කතන්දරෙත් මං කිව්වා වගේම අර අවුරුදු ගානත් එක්කම තමයි දිනු වෙලා ආවේ. අනිත් ප්‍රශ්නේ තමයි උපාධි ලබලත් විරැකියාගත වෙලා ඉන්න පුද්ගලයින්. දැන් මං කිව්වේ මගේ කතාවේදීත් මම ප්‍රධාන වශයෙන් කිව්ව දේ තමයි යථාර්ථවාදී නොවන අපේක්ෂාවන්. දැන් පත්තරයක් අරගෙන බැලුවාම ජොබ් බැච් කීයක් කියලා තියෙනවද? පිටු එකක් දෙකක් නම් කමක් නැහැ, පිටු 5-6 තියෙන්නේ. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් රැකියාව අවස්ථා නැහැ කියලා. රැකියාව අවස්ථා තියෙනවා, ගැටලුව තියෙන්නේ ඒ ලබා දෙන පඩියට යන්න අපේ යෞවනයන් කැමති නැහැ. සමහර විට ඩිග්‍රී එකක් ගත්ත විතර ඔළුව ඉදිමෙනවා. මට මෙන්න මේ පඩියට තමයි යන්න ඕනේ. people feel entitled. මෙතන තමයි වැරද්ද තියෙන්නේ. පටන් ගන්න ඕන තැන අඳුනගෙන Tamanගේ අපේක්ෂාවන් අඳුනගෙන පඩිය නෙමේ වටින්නේ. Tamanගේ ගමනයි වටින්නේ. ඒ දේ ඔළුවේ තියාගෙන වැඩ කරා නම් මම හිතනවා මේ මිනිසුන්ට ওই ප්‍රශ්නෙටත් විසඳුමක් හම්බ වෙයි කියලා. අනිවාර්යයෙන්.
Shimar, just to add on you to had- a small thing that Dinit just pointed out. Well, see, I think the entire scenario revolves around the mindset of the people. All right. So just like how you said, how you gave the example of the Navaloka Mudalali, people like that have made it through their journey. Why? Is because of the consistency that they put, the motivation that they had, the amount of efforts that they put in their journey to make a difference. You know, you can drop out of school, you can drop out of college, you can drop out of universities, but if you choose that you don't want to be unemployed and you like that lifestyle, you will never be unemployed. You will always be unemployed for the rest of your life. But if you choose to make a difference in your own lives and you do the work every single day, all right, at least 20 minutes a day would make a huge deal in the end of 2 or 3 years, because he took 91 years, right, in the end of for his journey to be successful, to be mind-blowing to everyone else. 91 years, that's how long he took. He was also a school dropout. But consistency is what got him through. There are some days where you will fail entirely. You will feel so bad about yourself that you will want to give up. But it's the other days that you have to count. The days you put your effort and the days you make a difference. Like I stated in my speech, if what you do today is what you do tomorrow, you will always get the same effect of success or in failure as well. මට හන්තිනවා දෙනින් ප්‍රශ්නයක්. දැන් දෙනිත් වගේ උත්තරේ හිරන්න ප්‍රශ්න කියනවා. තමන් ඩිග්‍රී එකක් ගත්තට පස්සේ you should not feel entitled to the job. ඒ කියන්නේ ඔයාගේ job එකේ පරිදි කියුණාත් ඔයාගේ ideology එක තියෙනවා. ඔයාගේ හොඳට perform කරනවා නම් අනිවාර්යෙන් company එක අපිට සලකනවා. While it looks good on the crust on it, ඔයා මොකද කියන්නේ සමහර අපි ඉන්නවා ඇත්තටම දුප්පත් ළමයි. ඒගොල්ලෝ තමයි පවුල මේන්ටරන් කරන්නේ. ඒගොල්ලෝ තමයි අම්මට තාත්තට කන්න දෙන්නේ. ඒ වගේම තවත් අර ශමිලා කිව්වා වගේ ඒගොල්ලන්ගේ අර මිස් කස්තුරි කතාව වගේ තමන්ගේ දරුවෝ සමහරලාට ඒගොල්ලන්ට මේන්ටේන් කරනවා. එහෙම වෙලාවක unpaid internship හරි below average paid job එකක් කරනකොට ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ට මේන්ටේන් කරන්නේ තමන් entitled කියන එක නෙමෙයි ඒගොල්ලන්ගේ ඇත්තම තියෙන ප්‍රශ්නේ. job එක ඒගොල්ලන්ට ජීවිත livelihood එක maintain කරන්නේ හැම salary එක මදි. ඔයා කොහොමද ඒකට එතකොට අපි ඇත්තටම ප්‍රශ්නේ තියෙන entitlement එකේ නැත්නම් company එකේ compensation policies වලද? Okay, so to answer that question, Tuhan, here's the case. You need to identify your situation. My situation is not similar to yours in any sort of way. මගේ වා කතන්දරේ හාත්පසින්ම වෙනස්. අපි දෙන්නට යන්න තියෙන aim එක අපි දෙන්නගේ මග සම්පූර්ණ වෙනස් වෙනවා. ඔයා කිව්වා වගේම තමයි සමහර විට තමන්ගේ පවුලට if you have to provide for your family and take care of your parents, your needs are completely different. You need to identify these needs. Are you chasing happiness or are you chasing a purpose that goes beyond your own self? දැන් අර වගේ අවස්ථාවක් තියෙනවා නම් සමහර විට ඩිග්‍රී එකක් අවශ්‍ය වෙන්නේත් නැහැ. අපිට මේ ඩිග්‍රී එකක් කරලා යන ජොබ් එකකට වඩා සමහර විට අපි ඒ කාලෙම කඩේක වැඩ කරනවා. කඩේ වැඩ කළ මුදලාලියට කිව්වනම් හරි මේ වගේ තත්ත්වයක් තමයි මට තියෙන්නේ. පුළුවන් නම් මට මේ වගේ ගාණක් හොයන්න පුළුවන් මාර්ගයක් පුළුවන් නම් දෙන්න. එතකොට මේ මුදලාලි වුණත් කැමති ඒ වගේ කෙනෙක්ට අතක් දීලා උදව් කරන්න. ඕනම කෙනෙක් පුද්ගලයෙක් කැමතිනේ. ඒ පුද්ගලයාගේ හිතේ විශ්වාසය තියෙනවා නම් ඒ එඩිටර් භාවය තියෙනවා නම් ඒ උවමනාව තියෙනවා නම් මං හිතනවා ඕනම පුද්ගලයෙක් කැමති ඒ අවස්ථාව දෙන්න. දැන් මං කියමුකෝ මං මොකක් හරි කම්පැනි එකක හිමියෙක් කියලා මංගාවට ළමෙක් ඇවිල්ලා කියනවා සර් මහත්තයා නැත්තම් සහෝදරයා මට මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මට මේ දේවල් කරන්න පුළුවන්ද මට ව්‍යාපාරයක් දෙන්න කියලා. රැකියාවක් දෙන්න කියලා. දැන් ඒ වගේ පුද්ගලයෙක් අප්‍රෝච් කරනවා මම බලන්නේ මොකක් හරි විදියකින් මේ පුද්ගලයාට උදව් කරන්නනේ. නෑ මම වැරදි නම් ඔයගලන් කරුණ ඉදිරිපත් කරන්න. ඔව් මම දැන් ඔයා කියන එක සාමාන්‍යයෙන් අපි පොඩි කඩේක මුදලාලික හරි සිංගල් ඕනර් සෝල් ඕනර්ෂිප් කම්පැනි එක වෙන්න පුළුවන්. මට හිතන්නේ ප්‍රොෆෙෂනල් කන්ටෙක්ස්ට් එකේ මම දන්න සර් කෙනෙක් ඉන්නවා. එයා ඩිග්‍රී එක ගත්තේ ඩිග්‍රී එක කරේ ණය වෙලා. මොකද ඒ ලෙවල් එයාගේ පවුලේ පාස් කරන්න සයිලල් කරන්න බැරුණා. ණයරන් ඩිග්‍රී එක කරා වැඩ කරන ගමන් එයා මට මතකයි කියනවා සමාදාස්වල මේ යුනිවර්සිටි එකට ආවට පස්සේ රෝල් එකක් කරලා ඒක අභ්‍යා තමයි ලයිබ්‍රරි එකේ ඉඳන් පාඩම් කරලා ගත්තා. ඒකට එයාට දැන් ජොබ් එක කරනකොට එයාට එන්ටයිටල් නිසා නෙමෙයි. එයාට ඩිග්‍රී එක ගත්ත ණය ගෙවන්නක් තියෙනවා. ඊට පස්සේ පවුල මේන්ටේන් කරන්න. අරකට තව ඇඩ්වේට් එකක් ඇඩ් වෙනවා. ඒතර ඔයා හිතන්නේ නැද්ද සමහර කම්පනීස් මීට රෙස්පොන්සිබල් වෙන්න ඕන කියලා ඒගොල්ලන් compensation package again because people have worked for 4 years to get that degree. Don't you think companies need to be more responsible, and it's more of a two-way thing about people needing to be more realistic and companies needing to be more fair in their compensation? No, indeed, Tuhan. Well, if you had noticed, companies are starting to take a more holistic view when it comes to their practices. We are moving towards that. So I guess in the near future, we'll start to see improvements when it comes to their policies as well. So do you agree on the fact that it's actually more of a two-way thing than people believing that they're more entitled? I do indeed, but here's the thing. When it comes to a company, you can't exactly pay individual attention to a person. Yes, when but they could make the entire compensation more fair than that is right now.
Well, that actually than depends on working on pennies on the dollars? True, but that actually depends. You need to understand the structure we live in, Tuhan. If you try to do something like that, a company could entirely fail. You need No. to be smart when you change your policies. And like, Do you think we'll ever able to get there? we actually might. We might be able to. So just to add to that, I think we've also like spoken about the segment on job security which employees are seeking. And Shrimad, I just have like a quick question to you because you did speak about job security in your speech. මතයක් තියෙනවා ලංකාවේ රජයේ රැකියාවක් කරද්දී job security තියෙනවා කියලා private company එක වැඩ කරනවට වැඩිය. අපි සමහරට කෙනා රජයේ රැකියාවකට ගියොත් අපිට මේ අයිස් ගහන්න ලේසි 4:00ට off වෙනවා. එහෙම අදහසක් තමයි තියෙන්නේ. So And what is also your the take? pension. Yes. පෙන්ෂන් එකක් තියෙනවා. අනිවාර්යෙන් pension එකක් තියෙනවා. එතකොට මේ ඔක්කොමත් එක්ක when you speak about job security which employees seek, what is your take on this government job offer versus private company I job? actually have, thank you for that, Shamika. I actually have quite an example, and this actually was on the Sunday Times as well. Do you all know the amount the train driver, the guy at the engine, gets paid a month? 100,000 or something, yeah? He gets paid over 100,000 rupees And I think a with month. OT, Yes, it's with even like everything double, else, triple. it's doubled and tripled. And this is job security, all right? How it's passed down, as in, do you know, if I was the person in charge there, I won't give this job to anyone else again, okay? I will have to manage that engine, manage that train up and down, all right? It's one of the highest paid government jobs as of now in Sri Lanka. This was because when the British established the train system in Sri Lanka, ever since then, this was one of the most prioritized systems of transport at that point, and ever since then it has been growing in the same way, and nobody has thought to select as to how much this position holds. Okay, actually. The thing is, I won't give it to anyone else. And to answer your question, job security, I get to choose who I pass it down to. All right. So as per research, this goes down their family. So I will give it to my son, and he will give it to his son, or it will revolve around brothers. This is how the system in that context has been going through, and no one is able to make a change for it, right? So in terms of that, I think that answers that part of the question. But in terms of job security, what I actually meant there was the older generation telling the younger generation, look, you need to do this in order to make sure you run a successful life, because if you don't do this, then oh my god, what are you going to do with the rest of your life? Your life is unstable. I remember a personal relation of mine who used to be very close with me. Her parents asked me, what do you do for a living, all right? And I'm an entrepreneur. So when I said that, they were like, so in the end of the day, you know, if you're an entrepreneur, your job salary is not secured every month, right? It's not the same amount you get every month, and it depends, right? So when you do that, the first thing was, how much do you earn a month? Okay, when you say this, they're like, oh wait, it's not stable, right? Today you have this, tomorrow you don't have this. But then lack of trust. Okay, you can be a huge, amazing presenter, you can be an amazing entrepreneur and everything, but if that trust is not there, that's something that we as human beings need to build, all right? That is what I wanted to bring here. I hope that answers your question, Shamika. Thank If you. possible, can I add a small thing to the little debacle Yes, sure, Dinit Darsh. and Tuhan had? So my take on that was, look, Dinit, you have to understand, when a person actually goes through a degree itself, they are privileged to be entitled to get actual paying job, right? And just to add on to that, whatever your contention does not exist in a corporate and a capitalist system. Look, why? Because if you are skilled enough, it is not about you who's looking for a job, but it's a job who are actually looking for you, right? So in a capitalist structure itself, what matters is not particularly education or not, it's about your skill set and it's your intelligence. Exactly. Who you Right? actually are. So even in a sense, even if you are unemployed right now and you don't have money at all, but if you have your skill set sharpened enough, it is a job that it's a job that is looking for you, right? And that's what there should be. Exactly. Okay, so I really don't believe in a capitalist and a corporate structure, whatever your contention about companies needing to be more lenient on workers, to actually give more compensation packages, that doesn't actually exist. Because anyways, if it's the job that is actually looking for you itself,
in a job market itself, if the skilled workers are actually less, if this particular skill is very rare to find, that company have to actually give a compensation package that the person actually wants. Yeah. No, Thank but you, Tarusha. Yes. yeah, here's the thing, Tarusha. This is where we need to realize where the power really lies. As I mentioned earlier during my speech, our unemployment rate is 4.20%, which means we are in an employment surplus, which means companies actually have power over us. You see, you said, okay, whenever you get a degree, you are entitled to certain privileges. You are entitled to get it. But here's the thing. Companies can decide if they want you or not. That's the structure we live in right now. Because, you see, okay, you take a doctor, for example, who's specialized in what he does. Now, he can start demanding things out of the organization he works for. But let's say you did a degree which a large number of kids do. You can always be replaced. If you say, okay, I don't like the salary I'm getting paid, I want a raise, the company can directly say, son, you can leave. Exactly, Dennis. That's why I'm saying it's not about your education, it's about your intelligence and your skill set. It's about developing through that, so you are always wanted in whatever field that there is. Tarinder, what is your take on this? I think the best way to answer this is to accept more and expect less, right? Because in the end of the day, what's most important is that people adjust and adapt to what they're given to, right? Yes, it's important to ask more, right? Yes, it's important to demand more, because say if you are to just be fixed by an idea that or a pay that you get from a boss, I think in the end of the day, you're leaving an area where people control you. Right? I think people need to be more independent, right? People need to be more rational with the thinking. And people need to start understanding what their capacity and what their capabilities are, right? Therefore, there needs to be an equal balance between parties that are involved in a business as a whole. Just moving on to an important question, one last question from Tuhan. He told us that employment, unemployment, and entrepreneurship is a cycle, which is something I actually disagree, because if you say so, then you're limiting the entire capacity for people to start entrepreneurship at a young age, because you're saying, you know what, now you have to be employed in order to be an entrepreneur. So, your thoughts on that, Tuhan? That's actually, I'm really grateful for Tarinder for bringing up that point. My point was that, have you heard about the well-known product development, product life cycle? You start with introduction, you go to the growth, then you go to the maturity, and you go to the decline. Are all the products following that life cycle? No, right? There are some products that come with introduction, it goes to maturity, decline. Some products that never even makes the shelf. My point was that, you see, let's take example that they brought up on Steve Jobs. He started with Atari Incorporation, then he gave that ping pong the game. Then he was unemployed, or rather, it was he resigned the job himself. Then he moved on to founding Apple. Then later on, he was the CEO of the company, which was again an employee. Then he was laughed. Then he went to finding an entrepreneur again, and he was taken back to Apple. My point is that if you take even for an example, the founders of WhatsApp, they started their own software company, they left, and they started working for Facebook, and the list goes on. So my point was that while it is not exactly the same cycle for universally, just like any other management theories that you learn in your economics or anything else, the point is that the underlying stories of each and every one falls in and around this cycle, and that cycle will continue in some part of growth. For example, not everyone would live up to that cycle, continue finishing. So there will be someone who started the unemployed, become an entrepreneur, and before that happens, he has stayed an entrepreneur and died. So cycle might not continue, but everyone does fit into some part of the cycle, some or the other. Did that make sense? Yeah, so basically what you're saying, to sum up this, is that there's an interdependence between all of these aspects. That everyone's story is different but falls within the cycle itself, somewhere around, in and around the cycle. I think that was one of the most insightful conversations we've had on the show. While thanking all the speakers, I'd like to remind Hirani, I think it's time we go to the solutions round, the final round, where all of you speakers will be able to give your final take on all the points that each other said and your final take on this topic. And before we do, Hirani, let's come back from a short break. See you after this short break. රැකියාව විරැකියාව සහ ව්‍යවසායිකත්වය කියන ඊටම වැදගත් මාතෘකාව පිළිබඳ තමයි අද අපි සීතල ඊතල වැඩසටහනින් විරාමයට කලින් කතා කරමින් හිටියේ.
මේ වැඩසටහන නිමාව වෙනකොට මේ නව යෞවනයින් 6 දෙනාම බොහොම අපූර්ව කරුණු රසක් සීතල ඊතල වැඩසටහනට අරගෙන ආවා. අපි බලමු අවසානයේදී මොන වගේ නිගමනයන්ටද උන් එළඹෙන්නේ. රැකියාවක්, විරැකියාවක් සහ ව්‍යවසායකත්වයේ කියන කරුණු තුනම එකට එකතු කරගෙන ඔබට ස්ථාවර වෙන්නට ඔවුන් අරගෙන එන විසඳුම් මේ. Starting from you, Dinith. Thank you very much. I'd like to conclude with an agreement and as well as a disagreement. Agreement is with Tarusha. I believe we came to a common consensus where we established that a degree is not going to guarantee success, but your skills and capabilities will back you up in the future. And my disagreement will be with Tuhan, because I really feel like you took a very poor example when you compared a product life cycle to an entrepreneurial life cycle, because a product would fit into the life cycle if all supportive activities were done right. For example, research, marketing, if all those additional supportive activities were done, it will definitely fit into the criteria. But however, an entrepreneurial life cycle does not have such backing up supportive functions alongside it. So that's my disagreement with Tuhan. Thank you very much. So my closing remarks would be, as a solution for unskilled labor and for a person to be market ready after university, I think we really need to focus on that period from the school to work transition and what kind of mechanism and system we can build to make a person job ready in that transition from school or university to the job market. Right. Okay. In a Sri Lankan context, what I would believe in, if you're unemployed and you're unskilled, there are a lot of vocational training programs that you can actually attend to and get your skills sharpened. So then and there, you can actually find employment there. My next level analysis is for another set of group of people who like to invest in something, right? Who love to take a risk. So what I would advise them to is, look, it is take a calculated risk, but do have a fallback plan. So if that risk actually comes to an end itself, that you have a fallback plan to actually go to. And ladies and gentlemen, my final say is, make sure you have the skill set and you're intelligent enough to sharpen that skill set. So it's not who you actually call for a job, but it's the headhunter who calls your phone and you have to pick up, and they demand you to get into a job. Look, come into our job because there's a better package for you here than the place you are currently working now. And that's how you make sure that your employment is efficient in the near future itself. 4 points of argument for the House. Number one, A-stars, world prizes don't guarantee you success in life. And that's an idea that has to be passed to every single parent and every individual in Sri Lanka today and on a global context. Also, a factor of access to finance, we talk about something like the Sri Lanka Enterprise Concept Paper that already provides finance to people. So we ask the government to ensure that they further advocate for things that are already established, because we tell you that there needs to be things that are already established to be pushed forward, right? Furthermore, an important topic is with regard to sexual harassment, etc., whatnot, right? So the best way to solve this, because this is something that the Sri Lankan government does not have, is the creation of a monitoring agency to work alongside the ministries of law and order, ministries of women, child affairs, social security, and labor relations, right? Through this, you're creating effective reporting, reconciliation, and rehabilitation for victims faced through sexual harassment, right? Moreover, you're also promoting a culture that through strong education and awareness on a case-by-case scenario. With all that being said, don't be silenced by power and authority. You have a journey. Go up there and make your dreams and goals come true. Okay. Well, employment, unemployment, and entrepreneurship, well, according to my take, I believe is based on each individual and his or her interests, right? But to all of you out there, any one of you out there who's having a job and is happy with whatever you are doing right now, please feel free to pursue whatever you are doing right now, because it's not wrong, it's right, all right? However, because it, in the end of the day, keeps you content. However, if you aren't happy with what you're doing right now, I would advise you to take a look at the mirror and ask yourself what you're going to do next. Because in the end of the day, all you need to remember is, if you do tomorrow what you did today, you will get tomorrow what you got today. Thank you. Shall I? Yes, Tuhan.
Okay, thank you, Sandro, and thank you. What I want to tell was I want to clarify 2 points before I got into the closing remarks, which would be that I agree with Tarusha 100%. That what I famously said in one of the Gavel speeches was that the certificate, the qualifications that you have will only take you up to the job, and it's who you are, the skills that land you the job. So I 100% agree with you. And with Dinesh, what I want to tell you is that I took the product life cycle in the exact opposite of what you understood. I'm sorry about that. What I want to tell was that products do fit in some part of the in and around the life cycle and not exactly follow the same, right? Whereas even in the entrepreneurial life cycle that I brought out right now, it falls in and around that and does not mean to exactly follow the same cycle. And my closing remark would be that I want to highlight that people, it's okay to understand your value, understand how much you deserve, but it's also okay to get started somewhere that comfortably pays you, but companies need to understand and reward your value, as well as people need to understand that what got you here won't get you there and need to grow themselves, because I know some companies are doing that and their profits are like skyrocketing because they treat the employees well. Because at least if you couldn't provide for your companies, your employees won't use your company internet to look for other jobs if you treat them well. Over to you, Hiranya and Sandro. රැකියාවකට යොමු වෙන්න එහෙම නැත්නම් රැකියාවක් අවස්ථාවක් සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙන සහ රැකියාවන් ආරම්භ කරපු මුල් අධීරයේ ඉන්න තරුණයින් 6 දෙනෙක් අද බොහොම අපූර්වට නිවසේ ඉඳන් අපිව නරඹන රැකියාවක නිරත වෙලා ඉන්න රැකියාව විරහිත එහෙම නැත්නම් ව්‍යවසායකයෝ වෙච්ච ඔබට ආමන්ත්‍රණය කරා. මේ ඔවුන්ගේ අතුලාන්තයේ තිබ්බ අපූර්ව අදහස්. ඔවුන් රැකියාවකට ගියොත් ඔවුන්ගේ රැකියාව අහිමි වුණොත් ඔවුන් තුළ සැඟවිලා ඉන්න ව්‍යවසායකයා එළියට ඉස්මතු වුණොත් මොන විදිහේ පුද්ගලයන් බවට පරිවර්තනය වෙයිද කියන එක ඔවුන් සාකච්ඡා කරා. ඉතින් මොහොතකට හිතලා බලන්න ඔබ රැකියාවක නිරත වෙච්ච කෙනෙක් නම් ඔබේ රැකියාව පිළිබඳ තෘප්තිමත්ද? ඔබේ රැකියාව පිළිබඳ තෘප්තිමත් නැත්නම් ඊළඟට ඔබට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? ඔබ රැකියාව විරහිත පුද්ගලයෙක් නම් රැකියාවක් හොයාගන්නේ කොහොමද? මොන විදිහේ රැකියාවකට දිල්ලුම් කරන්නට ඕනේ? මේ කරුණු දෙකට අමතරව ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබ කෙසේද ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්නේ? මොන විදිහේ ස්කිල්ස්ද? මොන විදිහේ කුසලතාවද ඔබ වැඩි දියුණු කරගන්නේ? එහෙම නැත්නම් ඔබ කැමති නම් ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න, ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න මොන විදිහටද ඔබගේ මූලික අඩිතාලම යොමු කරගන්නේ කියලා මොහොතකට හිතලා බලන්න. මේ තරුණයින් 6 දෙනා තුලින් කියවෙච්ච කරුණු කාරණා ඔබට අතිශය වැදගත් වෙයි. ඔබේ ජීවිතය අනිවාර්යයෙන්ම ඉහළම ස්ථාවර තැනකට අරගෙන යන්න. Sandro. මෙන්න මෙතනයි සීතල ඊතල වැඩසටහන වෙනස් වෙන්නේ අනිත් හැම වැඩසටහනකින්ම. Because we address the problem on a personal level and on a macro level as well. And I think that is something that is very hard to do, to address one topic to a vast crowd. And these magnificent set of speakers managed to do just that. Unemployment, employment, or entrepreneurship, whatever you belong to in any of these, do you have the ability to adapt? Do you have the ability to thrive? Are you really happy? These are the questions that we are leaving you with on this episode. This is another episode of Charana TV's Seetala Eethala signing off.